සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. තමාට තමා ප්‍රිය නම් තමාට නපුරක් සිදුවන දැයින් වැළකී ආරක්ෂා විය යුතුයි. එසේ නපුරෙන් වැළකී හොඳක් සිදු කරන තැනැත්තා තමාට ආදරය දක්වයි. තමාව රැකගනී. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ඔබට ඔබව ජයගන්නට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ දේදුගල ගඟවැරලිය ශ්‍රී නිකේතනාරාමාධිපති වේරවැල්ල ශ්‍රී බෝධිමලු විහාරාධිකාරී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික පාසලේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද දෙහියෝවිට විජිතවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කැලණිය නුංගමුගොඩ පදිංචිව සිටි නුවන් මීමැඩුම මහතා සහ සචිත්‍ර සමරකෝන් මහතා ඇතුළු දූදරුවන් සහ මුණුබුරු මිනිවිරියන් පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනාතා භික්ඛවේ විහරත මානාතා දුක්ඛං භික්ඛවේ අනාතෝ විහරති දසයිමේ භික්ඛවේ නාත කරණ ධම්මා කතමේ දාස. ශ්‍රී සම්බුද්ධ ශාසනාරක්ෂක පරම පූජනීය උතුම් මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සදැහැති වාසනාවන්ත සත්පුරුෂ කාරුණික අපේ පින්නතුනි පින්වතියනි තරුණ දරුවනි පුංචි දරුවනි සෞලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් අපේ ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත. සමසිත සුව පිණිස ආරම්භ කරන්නට යෙදුණු බෞද්ධයා මාධ්‍ය ජාලය හරහා ලක්වැසි මෙන්ම ලෝවැසි සදහම් කැමැති සියලුම සත්වයින් කෙරෙහි විශේෂයෙන් ධර්ම ශ්‍රවණාබිලාෂී ආගම් ભેදයකින් තොරව සියලුම මිනිසුන් වෙනුවෙන් මේ උදාරතර ධර්ම දායාදය ලබා දීමට ඒ උතුම් සදහම් පණිවිඩය ලෝ පතල කිරීමට අද බෞද්ධයා මාධ්‍ය ජාලය හා එක්ව සදැහැති දායකත්වයේ ලබා දෙන පින්නතුන් අපි මුලින් නාමිකව සිහිපත් කළ යුතුයි. අරමුණු පුණ්‍යානුමෝදනා ධර්මානුශාසනාව අවසානයේ පැහැදිලි කරන තුරු ඒ අනුව කැලණිය නුංගමුගොඩ පදිංචිව සිටි නුවන් මී මැඩ්ඩුව මහතා සහ සචිත්‍ර
සමරකෝන් මහතා ඇතුළු දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන. නුවන් මහත්මා සචිත්‍ර මහත්මා ආදරණීය තමන්ගේ දූ දරුවන් මුණුපුරු මිනිපිරියනුත් සම්බන්ධ කරගෙන පවුලේ නමින් මියගිය අයටත් ඒ විදිහේ පුණ්‍යානුමෝදනා කරමින් සෙත් පතමින් බොහෝ අරමුණු කීපයකුත් ඉදිරියට තබාගෙන මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනවා. ඒ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබා දෙන පින්නතුන් මෙත් සිතින් සිහි කරමින් අපි මෙතෙන් සිට උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරමු. කාරුණික පින්නතුනේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත් ධර්මය අපට අද දැක බලා ගන්නට කියවා ගන්නට ඊටාම පහසු ආකාරයට ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ වෙලා තිබෙනවා. ඒ අනුව අද දවසේ අපි මේ උතුම් දේශනාව සඳහා තෝරාගත්තේ අංගුත්තර නිකායට අයිති දසක නිපාතයේ අන්තර්ගත ප්‍රකට සූත්‍ර දේශනාවක්. සූත්‍ර දේශනාවේ නම ප්‍රථම නාථ කරණ සූත්‍රය. නාථ කියන වචනය ඔබට ඇහෙනකොට ඒ නාථ කියන වචනේ තේරුමටත් වඩා ඔබට නිතර ඇහිලා පුරුදුයි අනාථ කියන වචනේ. අපි විවිධ අවස්ථාවල මේ අනාථ කියන වචනය අහලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන් සිහි කරන කොටත් අනාථ නාථ වූ අසරණ සරණ වූ ආදී වශයෙන් අපි ඒ උතුම් බුදු ගුණ ගයනවා. අනාථ කියන වචනය නිතර අපිට ඇහිලා තියෙනවා. විවිධ ආකාරයෙන් මේ භෞතිකමය ලෝකයේ තුල භෞතිකමය ද්‍රව්‍යයන් අහිමි වෙනකොට අපි කියනවා අනාථයි. සමහර විට දෙමව්පියන් අහිමි වෙනකොට තමන්ගේ වස්තුව දේපල අහිමි වෙනකොට තමාට ඉන්න හිටින්න තැනක් අහිමි වෙලා යනකොට බොහෝ දේ තමා හැර යනකොට අනාථයි කියලා අපේ වර්තමාන සමාජය අපි කතා කරනවා. පිනතුනි ඒ අනාථ භාවය භෞතිකමය ද්‍රව්‍යමය අනාථ භාවයක්. දැන් භෞතික කියලා ගත්තහම ජීවිත හා දේපල දෙකම අපිට සලකන්නට පුළුවන්. යම් ජීවිත සමීපතම කෙනෙකුගේ වෙන්වීම ඒ වගේම අප සතු ධනය ඒ සියල්ල අහිමි වීම අනාථ බවට එක පැතිකඩක්. මෙතන කතා කරන්නේ සසර අනාථ භාවය. අනවරාගික සංසාරයේ නැවත නැවත මෙරි මෙරි ඉපදී අපි මේ ගමන් කරන ගමන් මාර්ගය. එහෙම නැත්තම් කෙලවරක් නැති මේ දුක අනාථ භවයේ ලක්ෂණයක්. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දේශනා පාඨය තුලම තියෙනවා ඒක ඊටාම පැහැදිලිව සනාතා භික්ඛවේ විහෙරත. මහණෙනි සනාත භාවයෙන් වාසය කරන්න. මා අනාථා අනාථනම් වෙන්න එපා. මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. දුක්ඛං දුකයි මහණෙනි අනාථ භාවයෙන් ජීවත් වීම. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. අනාථ භාවයේ දුකක්. ඒ නිසා සනාතා භික්ඛවේ අනාථ වෙන්නට එපා නාථ බවට පත් වෙන්න. දසයිමේ භික්ඛවේ නාථ කරණ ධම්මා. මහණෙනි නාථ කරණ ධර්මතා උගන්වනවා 10ක්. දසයිමේ භික්ඛවේ නාථ කරණ ධම්මා. කත මේ දස මොනවද මේ
නාත කරන ධර්ම 10. අද මේ ධර්මානුශාසනාව පුරාවට අපි පැහැදිලි කරනවා විස්තර කරනවා ඔබට ඔබේ ජීවිතය අනාථ බවින් නාථ බවට පත් කර ගැනීම සඳහා මේ අනවරාගික සසර දුකෙන් අත මිදීම සඳහා ඔබේ ජීවිතය නාථ තත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන උතුම් බුදු මග ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශය එකින් එක විමසමු ඊටාම හොඳින් මතක තියාගන්න ඒ අනුව ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න. දහමේ උගන්වන්නේ සුණාත හොඳින් අහන්න. ධාරේත හොඳට මතක තියාගන්න චරාත ධම්මේ අනුව කටයුතු කරන්න. දැන් මේ නාත ධර්ම පින්නතුනි අහගෙන ඉඳලා විතරක් මතක තියාගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නෙම නැහැ. අනාථ භවෙන් මිදිලා නාථ තත්වයට පත් වෙන්නට නම් අපි මේ ධර්මතා ප්‍රායෝගිකව අපේ ජීවිතයේදී ක්‍රියාවට නැංවිය යුතුමයි. ප්‍රායෝගිකව අපේ ජීවිතේ දෛනික ජීවිතේ දිනදා ජීවිතේ ක්‍රියාවට නැංවිය යුතුයි. එය පුහුණු කර යුතුයි. නිරන්තරයෙන් එහි ජීවත් විය යුතුයි. අපි එකින් එක බලමු. අපිට අද මේ නාථ කර ධර්මත් එක්ක ප්‍රායෝගික අභ්‍යාසයන් ගොඩක් ලැබෙනවා. 1. ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති. සීලවා හෝති. සීලය කියන වචනය ඔබට නුහුරු වචනයක් නෙවෙයි. සීලය කියන්නේ පින්නතුනේ සරලව ගත්තොත් කය වචන දෙකේ සංවරය. සීලය පිළිබඳව අර්ථකථනයන් කරනවා සිත දියුණු කිරීමේ පදනමයි. සීලය සිත දියුණු කිරීමේ පදනමයි. ඒ වගේම මම තාම සරලව සීලය යනු කය වචන දෙකේ සංවරයයි කියපු කාරණය ධර්මානුකූලව විග්‍රහ කළොත් සීලය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව අනුව හික්මීමයි. ඒක තමයි නියම බුද්ධ දේශනාව අනුව සීලය නිර්වචනය කරන්නේ. සීලය anu ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය අනුව හික්මීමයි. එතකොට පළවෙනි නාත කරන ධර්මය සීලය. සීලය කියන්නේ එදිනෙදා ජීවිතේ අපි පුහුණු කළ යුතු පුරුදු කළ යුතු වැඩිය යුතු ප්‍රතිපත්තිමය ධර්මතාවයක්. එහි ඉගැන්නුවා සීලය නිර්වචනය කරනකොට සම්මා වාචා. එහෙනම් ඔබේ එදිනෙදා ජීවිතේ මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්‍රලාපා වේරමණී. ඔබ වැළකෙන්නට ඕනි බොරුවෙන්, කේලමෙන්, හිස් වචනයෙන්, පරුස වචනයෙන්. එහෙම වැළකීලා සුභාසිතාචයා වාචා, සුභාසිතය භාවිතා කරනවා නම්, ප්‍රිය වචන භාවිතා කරනවා නම්, ප්‍රිය තෙපුල් භාවිතා කරනවා නම් අන්න සම්මා වාචා. සම්මා කම්මන්ත කියලා කිව්වේ පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඔබ වැළකෙන්නට ඕනි, ඔබ මිදෙන්නට ඕනි, ඔබ විරමණය කරන්නට ඕනි මොනවද? සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයේ වරදවා හැසිරීමෙන්. මෙය ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. මම සතුන් නොමරමි, මම සොරකම් නොකරමි, මම කාමයේ වරදවා නොහැසිරෙමි. සම්මා කම්මන්ත. ඔබේ ක්‍රියාව යහපත් වූ ක්‍රියාවක් බවට පත් කර ගන්නට ඕන. ඒ වගේම තමයි සම්මා ආජීව.
දැන් අපි මේ කතා කරන්නේ සීලය පිළිබඳවයි තවම. ප්‍රථම නාත කරන ධර්මයේ පිළිබඳවයි. සම්මා ආජීවය කියලා කිව්වේ යහපත් වූ දිවි පැවැත්ම. ධාර්මික වූ දිවි පැවැත්ම. පන්සිල් රකිමින් නොකළ යුතු වෙළඳාම් නොකරමින් ධාර්මික වූ රැකියාවල යෙදෙමින් ඊටාම ධාර්මික වූ දිවි පැවැත්ම සම්මා ආජීව. දැන් බලන්න පින්නතුනේ මේ කියන්නා වූ කාරණා එක්ක අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතය අනාථ භවෙන් මුදව ගන්නට පුළුවන්. අනාථ භවෙන් මුදව ගන්නට පුළුවන්. නාථ භවට පත් කර ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි කාරණේ පිළිබඳව ඒ විදිහට සිහි කරන්න. ඒ වාගේම ප්‍රායෝගික අභ්‍යාසයක් මෙතන තියෙන්නේ. දෛනික ජීවිතය තුළ කායික වාචසික සංවරය රැක ගන්න. කය වචන දෙකේ සංවරය. ඉද බික්කවේ බික්කු සීලවා හෝති ඔන්න පළවෙනි කාරණය. 2. ඒ දෙවෙනි කාරණයට යන්නට පෙර පින්නතුනේ සීලය ගැන තව එක වචනයක් අපිට මතක් කරන්නට ඕනේ. දැන් මේ සීලය නිර්වචනයනේ අපි කළේ. ඔබ හැබෑවටම සීලමය ප්‍රතිපත්තිය තුල ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵල පහක්. ඒක තවත් විදිහකින් කියනවා නම් සිල් රැකීමේ ආනිසංස පහක් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊටාම කෙටියෙන් මේක බලමු. මහත් වූ භෝග සම්පත් ආරක්ෂා වෙනවා සිල් රකිනකොට. මහත් වූ භෝග සම්පත්. සීලයක් ආරක්ෂා කරනකොට පින්නතුනි භෞතික සංවර්ධනය සිද්ධ වෙනවා. භෞතික කියලා කිව්වේ ජීවිත හා දේපල. එතකොට මේ භෞතිකමය ද්‍රව්‍යමය සම්පත් ආරක්ෂා වෙනවා. මහත් වූ භෝග සම්පත් ආරක්ෂා වෙනවා සීලයක් ආරක්ෂා කරනකොට. ඒවා විනාශ වෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ කියන්නේ සදාකාලික නෙවෙයි. නමුත් අපි දන්නවා අශීලාචාර නොහික්මුණු ජීවිත ගත කිරීමෙන් ජීවිත හා දේපල විනාශ වෙන්නේ කොහොමද කියලා. මහත් වූ භෝග සම්පත් සුරැකෙනවා අපි සීලයක පිහිටලා ඉන්නකොට. කීර්තිය පැතිරෙනවා. ඔබට මිනීමරුම් චෝදනා, ඔබට සොරෙක් යයි චෝදනා, ඔබට සල්ලාලයෙක් යයි චෝදනා, ඔබට බොරුකාරයෙක් යයි චෝදනා, ඔබට සුරා සොඬෙක් යයි චෝදනා එල්ල වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ ගුණ සුවඳ පැතිරෙනවා, කීර්තිය පැතිරේ. දෙවෙනි ආනිසංසය. පළවෙනි එක භෝග සම්පත් සුරැකෙනවා. දෙවෙනි එක කීර්තිය පැතිරෙනවා. ඕනෑම පිරිසක් ඉදිරියට නිර්භයව යන්නට පුළුවන් ආත්ම ගෞරවයක්, ආත්ම පෞරුෂයක්, ආත්ම ශක්තියක් ඔබට ලැබෙනවා. ඇයි? මම හොරෙක් නෙවෙයි, මම මිනී මරුවෙක් නෙවෙයි, මම සල්ලාලයෙක් නෙවෙයි. ඔබගේ ආත්ම ශක්තිය ඕනෑම පිරිසක් ඉදිරියට යන්නට තවත් ශක්තිමත් වෙනවා. මේ දේවල් ඇති කරගන්න, මේ දේවල් ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි අනාථ භවෙන් මිදෙන්න තියෙන මාර්ගය. ඕනෑම පිරිසක් ඉදිරියට යන්නට පුළුවන් නිර්භීත බවක්, ඒ වගේම ආත්ම ශක්තියක් ඔබට ලැබෙනවා. සිහි මුලා නොවීමයි කලුරිය කරන්නේ. සිහි මුලා වෙලා කලුරිය කළොත් ඒක පින්නතුනි මේ නිවන් දකිනා ජාති දක්වා වූ සසරේ නැවත නැවත ඉපදීම නම් වූ පුනර්භවයට ලොකු හානියක්. පුනර්භවය සිද්ධ වෙනවා. හැබැයි උපදින ස්ථානය පිළිබඳව මේ සිහි මුලා වී කලුරිය කිරීම ගැටලු සහගත වෙන්නට පුළුවන්. ඒ නිසා මරණෙදි මට බුදු ගුණ සිහි වේවා කියලා අපේ මුතුන් මිත්තෝ කිව්වා වගේ සිහියෙන් යුක්තව මේ යන්නට තියෙනවා නම් ඒක ඊටාම වටිනා ගුණාංගයක්. ඒක ඊටාම වටිනා වාසනා ගුණයක්. සිල් රැකීමේ ආනිසංසයක් විදිහට සිහි මුලා නොවි අපිට කලුරිය කරන්න ලැබෙනවා. අපිට මේ ලෝකයේ සදාකාලික නැහැ. කවදා හෝ දවසක පොදු ධර්මතාවයේ මරණය
ඒ පොදු ධර්මතාවයට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මරණය මතු පස්වෙනි කාරණය උගන්වනවා. මරණය මතු සුගතියේ උපදිනවා. සුගතියේ උපදිනවා. එහෙමනම් අපි කාරණා පහක් පැහැදිලි කළා. භවභෝග සම්පත් සුරකෙනවා, කීර්තිය පැතිරෙනවා, ඕනෑම පිරිසක් ඉදිරියට නොබියව යන්නට ආත්ම ශක්තියක් ලැබෙනවා. ඒ වගේම සිහි මුලා නොවි කලුරිය කරනවා. ඊටාම හොඳ තැනක නැවත උපදිනවා. ඇතර මේක කියන්නේ මරණින් මතු සුගතියේ උපදී. මේ සියල්ල සිද්ධ වෙන්නේ සීලය නම් වූ නාත කරන ධර්මය පුහුණු කිරීමෙන්, පුරුදු කිරීමෙන්, අනුගමනය කිරීමෙන්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන්. දෙවෙනි කාරණයට අපි දැන් අවධානය යොමු කරනවා. පුනච පරම් භික්ඛවේ භික්ඛු බහුස්සුතෝ හෝති. බහුශ්‍රුත කියන වචනය පින්නතුනේ ඔබට අහලා තියෙන, ඇහිලා තියෙන, ඉගෙනගෙන තියෙන ඊටාම වටිනා වචනයක්. බහුශ්‍රුත බොහෝ ඇසූ පිරු තැන් ඇති බව. මොනවා පිළිබඳවද? අපි පින්නතුනි වැඩිපුරම අසා පුහුණු කළ යුතු වන්නේ ධර්මයයි. මොකද හේතුව? නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට මේ ධර්ම රත්නය කියලා කියන්නේ ලොකු පිහිටක්. එනිසා බහුශ්‍රුත වෙන්නට ඕනේ ධර්මයෙන්. හොඳින් දහම් අසන්න, හොඳින් දහම් කියවන්න, ඒ ධර්මානුධර්ම කාරණා පිළිබඳව නිරන්තරයෙන් අවදියෙන් ඉන්න, ඒ පිළිබඳව සිතන්න, ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඔබට ධර්මයෙන් බහුශ්‍රුත වෙන්නට පුළුවන්. ධර්මයේ බහුශ්‍රුත වෙනකොට ඔබේ ජීවිතය ඊටාම වාසනාවන්ත වූ ජීවිතයක් බවට පත් වෙනවා. පිනට ලැබුණු දෑසින් අපි බලන්නට ඕනේ උතුම් ධර්මයයි. පිනට ලැබුණු දෙසවනින් අපි අසන්නට ඕනේ උතුම් වූ ධර්මයයි. ඒ වගේ අපේ ඉන්ද්‍රියයන් සියල්ල භාවිතා කරලා උතුම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වෙනකොට, ධර්ම ශ්‍රවණය කරනකොට ඒ පිළිබඳව නිපුණයෙක් බවට පත් වෙනවා. ඒකට තමයි කිව්වේ බහුශ්‍රුතෝ. එහෙනම් බහුශ්‍රුත භාවය නාත කරන ධර්මයක්. නාත කරන ධර්මයක්. තුන්වෙනි කාරණය පුනච පරම් භික්ඛවේ භික්ඛු කල්යාණ මිත්තතෝ හෝති. කල්යාණ මිත්තෝ, කල්යාණ මිත්‍රයා. ඔබ දන්නවා පින්නතුනේ කල්යාණ මිත්‍රයාගේ ඇසුරත්, පාප මිත්‍රයාගේ ඇසුරත් අපේ ජීවිතයට මොන විදිහේ ප්‍රතිඵල ගෙන දෙනවාද කියලා. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක තැනක නබජේ පාපකේ මිත්තේ නභජේ පුරේ සුත්තමේ භජේත මිත්තේ කල්යානේ භජේත පුරේ සුත්තමේ. පුරුෂ උත්තමයන්, කල්යාණ මිතුරන් භජේත ඇසුරු කරන්න. නභජේ ආශ්‍රය කරන්න එපා, ඇසුරු කරන්න එපා පාප මිත්‍රයන්, අසත් පුරුෂයන්. ඇයි? අසත් පුරුෂයන්, පාප මිත්‍රයන් භජනය කිරීමෙන් සිද්ධ වන්නේ සසර අනාථ වීමයි. මෙලවත් අනාථයි, සසරත් අනාථයි. කල්යාණ මිත්‍රයාගේ ඇසුර, සත්පුරුෂයාගේ ඇසුර නිවන් මගට ලොකු පිටු බලයක් වෙනවා. නිවන් මගට පිවිසුම් දොරටුවක් වෙනවා. එනිසා පින්නතුනේ නාත කරන ධර්මයක් ලෙස පුහුණු කළ යුතුයි, පුරුදු කළ යුතුයි කල්යාණ මිත්‍රෝ, කල්යාණ මිතුරන්ගේ ඇසුර.
කොහෙද මේ කල්යාණ මිත්‍රයා ඉන්නේ? කොහොමද අපි අඳුරගන්නේ? කල්යාණ මිත්‍රයා හඳුනා ගැනීම, කල්යාණ මිත්‍රයා සොයා ගැනීම පහසු කාර්යයක් නෙවෙයි. බුද්ධිමත්ව ඇසුරු කිරීමෙන් හඳුනා ගන්නට පුළුවන් චරිතයක්. අපි ලෞකික ජීවිතයක් ගත කරන අය හැටියට බොහෝ තැන්වලදී මුලා වෙනවා. රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් අපි බොහෝ තැන්වලදී මුලා වෙනවා පින්වත්නි. පාප මිත්‍රයාව ඔබ කල්යාණ මිත්‍රයෙක්සේ සමීපයට ගන්න අවස්ථා තියෙනවා. කල්යාණ මිත්‍රයාව පාප මිත්‍රයෙක් සිතා බැහැර කරන අවස්ථා තියෙනවා. තාම වැදගත් බුද්ධිමත්ව හැඟීම් වලට වහල් නොවි ප්‍රඥා ගෝචරව ඇසුරු කිරීමෙන් තමයි කල්යාණ මිත්‍රයා අපිට හඳුන ගන්නට පුළුවන් වෙන්නේ. හැම නිතරම ඔබේ ජීවිතයට යහපතයි කියා දෙන්නේ. හැම නිතරම ඔබේ ජීවිතයට ගුණධර්මයි කියා දෙන්නේ. හැම නිතරම ඔබේ ජීවිතයට ධර්මානුධර්ම මාර්ගයයි පෙන්වා දෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයා. ඇතිදා ළඟ සිටින, නැතිදා ළඟ නොසිටින චරිත හඳුන ගන්න. ඇතිදාත් නැතිදාත් ඔබ අතහැර නොයන, දුකේදී සැපේදී ඔබ අතහැර නොයන අය හඳුන ගන්න. එතකොට ඔබට පුළුවන් හැබැයි කල්යාණ මිත්‍රයා, හැබැයි පාප මිත්‍රයා කවුද කියලා තේරුම් ගන්න. ඒ සඳහා ඔබට බුද්ධියක් තියෙනවා. ඒ සඳහා ඔබට යම් දැක්මක් තියෙනවා. කල්යාණ මිත්‍රයා ඇසුර නාත ධර්මයක්, අනාත භවෙන් මිදෙන්නට හේතුවක්. එහෙමනම් ඒ අපි කතා කළේ තුන්වෙනි කාරණය. නාත කාරණා 10ක් තියෙනවා මේ ගුවන් කාලය තුලදී. කෙටියෙන් නමුත් අපි ඒ කාරණා සියල්ල මෙනෙහි කළ යුතුයි, දැනගත යුතුයි. ඒ අනතුරුව ප්‍රායෝගිකව අපේ ජීවිතයේදී ක්‍රියාවට නැංවිය යුතුයි. හතරවෙනි කාරණය පින්වත්නි, සුවචෝ හෝති. සුවචෝ හෝති. සුවච කියන්නේ කීකරු බව. කාටද අපි කීකරු වෙන්නට ඕනි? අපේ ආදරණීය දෙමව්පියන්ට අපි කීකරු වෙන්නට ඕනි. අපිට නිසි මාර්ග දර්ශනය ලබා දෙන ගුරුවරුන්ට අපි කීකරු වෙන්නට ඕනේ. ඒ වාගේමයි පින්නතුනේ ධර්මයට කීකරු වෙන්නට ඕනේ. මේ ධර්මයේ තුල අපිට උගන්වනවා කළ යුතු දේ, නොකළ යුතු දේ. හොඳ දේ කළොත් හොඳ විපාක, නරක දේ කළොත් නරක විපාක. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උගන්වනවා. මෙන්න මේ අනුව හික්මීම, මේ අනුව සුවචෝ කීකරු වීම අපේ ජීවිතේ නාත බවට පත් කරගන්න හේතු වෙනවා. එමනම් නැවත මතක තියාගන්න, සුවචෝ කියලා කියවේ කීකරුකම. අපි කීකරු වෙන්න ඕනි කාටද? ආදරණීය දෙමව්පියන්ට කීකරු වෙන්නට ඕනි. අපේ ගුරු උතුමන්ට කීකරු වෙන්නට ඕනි. ඒ සියලු දෙනාට වාගේම උතුම් ධර්මයට කීකරු වෙන්නට ඕන. ධර්මයේ උගන්වනවා අපිට හික්මෙන්නට ඕනි ආකාරය. කීකරු වෙන්නට ඕනි ආකාරය. සංයමය ඇති කර ගන්නට ඕනි ආකාරය. එනිසා ධර්මයට කීකරු වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය වාසනාවන්ත වෙනවා. එනිසා කීකරු බව, හික්මීම, ඒ සුවච බව අපේ ජීවිතයට ලොකු සැනසීමක් ගෙන දෙනවා. අකීකරු භාවයෙන් දිනක පසුතැවෙන්නට වෙනවාමයි. පසුතැවෙන්නට වෙනවාමයි.
නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුකෝ රෝදං විපාකං පටිසේවති. ඔය හික්මීම නැති වුණාම සුවච බව නැති වුණාම වෙන දෙයක්. විපාකය අඬ අඬා ප්‍රතිඵලය දුකෙන් බාර ගන්නට වෙන්නේ. කීකරුණේ නැති වුණාම. එනිසා උගන්වනවා නතං කම්මං කතං සාදු යං කත්තා අනුතප්පති. තැවෙන්නට සිද්ධ වෙන. යස්ස අසුමුකෝ රෝදං අඬන්නට සිද්ධ වෙන. දවසක තැවෙන්නට සිද්ධ වෙන අඬන්නට සිද්ධ වෙන ක්‍රියාවල නම් යෙදෙන්නට එපා. ඒ කිව්වේ ඔබ සුවච වෙන්න. ඔබ කීකරු වෙන්න. එහෙම වුණොත් කවදාවත් තැවෙන්නටවත් අඬන්නටවත් වෙන්නේ නැහැ. ඔබේ කීකරු බව, ඔබේ සුවච බව ඔබට ලොකු සැනසීමක් ගෙන දෙනවා. පස්වෙනි කාරණය පින්වත්නි, අනලසෝ හෝති. තාම වැදගත් කාරණයක් නාත භවෙන් යුක්ත වෙන්න. නාත භවෙන් යුක්ත වෙන්න ඊටාම වැදගත් කාරණයක් තමයි අනලසෝ හෝති. අලස භවෙන් තොරවීම. අලස බව මෙලවත් පරලවත් සසරත් අනාත වීමට හේතු වෙනවා. එනිසා පින්නතුනේ පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අපි අපේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම අනලසෝ අලස නොවි කටයුතු කළ යුතුයි. අධ්‍යාපනයටත් එහෙමමයි, රැකී රක්ෂාවලටත් එහෙමමයි, ජීවිතයේ අනිකුත් සෑම සන්ධිස්ථානයකටමත් එහෙමමයි. අලස වුණොත් අපි පරාදයි. අනලසෝ හෝති, අලස නොවන්නට ඕනේ. අලස නොවි කටයුතු කරනවා කියන්නේ උත්සාහයෙන් කටයුතු කරනවා. උත්ථාන විරියාදි ගතේහි උත්සාහයෙන් අපි කටයුතු කරනවා. දෑතේ දෙපයේ මහන්සියෙන් අපි කටයුතු කරනවා. දහඩිය වගුරුමින් අපි කටයුතු කරනවා. බුද්ධිය වෙහෙසවමින් අපි කටයුතු කරනවා. ධාර්මිකව උපයනවා, සපයනවා. අනලසෝ අලස නැති ජීවිතය නාත. අලස වෙන්න 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 අපේ ජීවිතය අනාතයි. අනාතු. නිසා මේ ලෝක වශයෙන්ොත් මේ දේවල් එසේමයි. සසර ගමනටත් අතිශයින් මේක බලපානවා. අලසකම, උදාසීනකම, නිදිබර ගතිය අපේ ජීවිතයට පරිහානියක්මයි ගෙන දෙන්නේ. පරිහානියක්මයි ගෙන දෙන්නේ. අනලසෝ හෝති. එනිසා අපි අලස නොවි කටයුතු කළ යුතුයි. අනලස්ව කටයුතු කළ යුතුයි. අපි 6 වෙනි කාරණයට එනවා පින්වත්නි. මේ 6 වෙනි කාරණය ධර්මයේ පිළිබඳවයි පැහැදිලි කරන්නේ. පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති. ධම්මකාමෝ, දහමට කැමති වෙන්න. දහමට කැමති වෙන්න. මේ ලෝකයේ පින්වත්නි, මේ තරම් ධර්මයේ ව්‍යාප්ත වෙලා තියෙද්දිත්, මේ තරම් ධර්මය ලෝකයේ ප්‍රකට වෙලා තිබෙද්දිත්, පතල වෙලා තිබෙද්දිත්, තවමත් ලෞතුරා බුදු දහමට අකමැති අය, ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මයට පිටුපාන අය අදටත් ලෝකේ ඉන්නවා. එනිසා ඒ අයගේ පරිහානියක්ම අපි නිරන්තරයෙන් දකිනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබට නාත බවට පත් වෙන්නට ඕනි නම්, එහෙම නැත්නම් අනාත භවෙන් මිදෙන්නට ඕනි නම් ඔබ කළ යුත්තේ ධම්මකාමෝ හෝති. ධර්මයට කැමති වෙන්න. ධර්මයට කැමති වෙන්න. ඔබට අහලා හුරු පුරුදු අපේ බෞද්ධ කතාවක්. දහම් සොඬ ජාතකය. ධර්මයට කැමැත්ත කොච්චරද කියනවා නම්
ධර්මයට මොනතරම් ඇලුම් කිරීමක් ආදරය කිරීමක් ධර්මයේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. දහම්සොඬ කුමාරයා. ධම්මකාමෝ දහමට කැමැති වන්න. පරාභව සූත්‍රයේ උගන්වනවා ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. දහමට කැමැති වෙන කෙනාට මොකද වෙන්නේ? ධම්මකාමෝ භවං හෝති. එයාට දියුණුව සැලසෙනවා. ධම්ම දෙස්සී දහමට ද්වේෂ කරන කෙනා පිරිහෙනවා. ධම්ම දෙස්සී පරාභවෝ. එනිසා දහමට කැමති වෙන්න මොකටද? නාත භවෙන් ඔබේ ජීවිතයට ලබා ගන්න. අනාත භවෙන් ඔබේ ජීවිතේ මුදවා ගන්න. එහෙනම් නාත කරන ධර්මයක් දහමට කැමති වීම. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම ධම්මකාමෝ හෝති. ඊටාම ප්‍රකට පාලි පාඨයක් තිබෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මය දෙහැමියාව ආරක්ෂා කරනවා. ඒවා ඉබේ සිද්ධ වෙනව නෙවෙයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙනකොට ඒ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරනකොට දෙහැමියා කියලා කිව්ව එකටයි ආරක්ෂා වෙනවා. ආරක්ෂා වෙනවා. එහෙමනම් පින්නතුනේ ධම්මකාමෝ දහමට විරුද්ධව ධම්ම දෙස්සී කියලා අපි කිව්වේ දහමට විරුද්ධව ගමන් කරන යමෙක් මේ ලෝකේ කවදාකවත් නාතරම් තත්වයටපත් වෙන්නේ නැහැ. එයා අනාථ තත්වයටයිපත් වෙන්නේ. ඔබට මට මේ අනවරාගික සසර දුකෙන් අත මිදෙන්නට අවශ්‍ය නම් මෙලව පරලොව සසර ජීවිතේ යම් අනාථ භාවයකින් මිදෙන්නට අවශ්‍ය නම් ධර්මය ඔබ ඔබේ ජීවිතයට ඊටාම වටිනා සම්පතක් කරගන්න. ධර්මයේ ජීවමාන කරන්න. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව ජීවත් වෙන්න. ධම්මකාමෝ හෝති. ධම්මකාමෝ හෝති. ඒ වගේමයි පින්වත්නි ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ. ධර්මයේ නැමැති සුචරිතේ අපි වාසය කරන්නට ඕනේ, හැසිරෙන්නට ඕනේ, ජීවත් වෙන්නට ඕනේ. ධර්මයේ හැසිරෙනකොට ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි ජීවත් වෙනකොට අපේ ජීවිතයට ලොකු ආලෝකයක්. ධර්මාලෝකය අපේ ජීවිතයට ලොකු ආලෝකයක් ලැබෙනවා. ඒ නිසා දුර්ලභව ලබාගත්තු මේ මනුෂ්‍ය ආත්මය තුලදී දුර්ලභව ලබාගත්තු මේ ක්ෂණ සම්පත් මේ වාසනා ගුණයෙන් අපි ධර්මයටම ප්‍රමුඛතාවය දෙන්නට ඕන. දහම දකින්න, දහම අසන්න, දහම විඳින්න, ධර්මයත් එක්ක ජීවත් වෙන්න, දහම් පොතපත පරිශීලනය කරන්න, දහම් පොතපත ලියන්න, ධම්මකාමෝ දහමට කැමති වන්න. ඔබේ ජීවිතය ඊටාම වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. ධම්මකාමෝ හෝති. හත්වෙනි කාරණය ආරද්ධ විරියෝ හෝති. වීර්ය පිළිබඳව අපේ ධර්මයේ තුල ඊටා ඉහලින් අගය කරනවා, අනුශාසනා කරනවා වීර්ය පිළිබඳව. වීර්ය කියන්නේ පාරමිතාවක්. වීර්ය පාරමිතාව හරියට අනුගමනය කරනවා නම් ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් මේ වීර්යයේ පියවර තුනක් තියෙනවා. අපේ උත්සාහය, අපේ වීර්ය අපි යම් කාර්යයක ආරම්භයේදී ඇති කරගන්නට ඕන. ඒ කාර්යය දිගින් දිගටම කරගෙන යෑමේදී අපි ළඟ තියෙන්නට ඕනේ. අවසාන ජය කනුව දක්වා, දිනුම් කනුව දක්වා, අවසන් ප්‍රතිඵලයේ දක්වා ඒ වීරය අපි ළඟ තියෙන්නට ඕනේ.
ඒකයි දහමේ උගන්වන්නේ ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු. මුල මැද අග තුන් තැන්හිදීම වීරිය එක හා සමානව තියෙන්නට ඕන. අපි මොනවටද පින්නතුනේ මේ ආරද්ධ විරියෝ වීරිය කරන්නට ඕනේ? මොන වගේ දේවල් කරන්නටද? පළවෙනි කාරණය අකුසල් දුරු කරගන්න. අකුසල් දුරු කරගන්න අපි වීරිය කරන්නට ඕන. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ අකුසල් තියෙනවා. අපේ ජීවිතය තුළ පාප කර්මයන් තියෙනවා. පෙර භවයන් වල මේ භවයේ තුල අපි අතින් සිදු වුණු පාප කර්මයන් තියෙනවා. අකුසල් දුරු කරගන්න මතුවට අකුසල් සිදු නොවෙන්නට අපි වීරියෙන් කටයුතු කරන්නට ඕන. අකුසල් දුරු කරගන්න ඕන. ඒවා ඉබේ වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මේ සියල්ලම. අකුසල් දුරු කරගන්නට ඕනේ. ඒ සඳහා වීරිය වඩන්නට ඕනේ. කුසල් රැස් කරන්නට ඕනේ. කුසල් ඉබේ රැස් වෙන්නේ නැහැ. කුසල් අපි රැස් කරන්නට ඕනේ. එහෙනම් අකුසල් දුරු කරගන්නටත් කුසල් රැස් කරගන්නටත් ආරද්ධ විරියෝ වීරියෙන් කටයුතු කරන්නට ඕන. දැඩි වීරිය මේ සඳහා යොදවන්නට ඕන. චතුරංග සමන්නාගත වීරිය කියලා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නට පෙර ඇති කරගන්නවා දැඩි වීරියක්. ඒකට කියන්නේ චතුරංග සමන්නාගත වීරිය කියලා. බුදු වීම ඉලක්ක කරගෙන සම වියලී ගියත් මස් වියලී ගියත් නහර වේලී ගියත් ලේ සිඳී ගියත් ආදී වශයෙන් මේ දැඩි වීරියක් ඇති කරගන්නවා. බුදු වී මිස නොනැගිටිමි. එදා වජ්‍රාසනයේ මත වැඩ ඉන්නේ එහෙමයි. ඒක දැඩි වීරියක්. එසේ චතුරංග සමන්නාගත වීරියකින් වැඩ හිටපු මහ බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා අපිට අනුශාසනා කරන්නේ ඕනෑම කටයුත්තකදී වීරිය කියන එක අත්‍යවශ්‍යයි. ඒක මුලදී එහෙම නැත්නම් ආරම්භයේදී ඒ කටයුත්ත ක්‍රියාත්මක කරගෙන යෑමේදී සහ අවසන් ප්‍රතිඵලයේ දක්වා අපි එකට වචන තුනක් පාවිච්චි කළා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මුලැමැදාග. එමනම් වීරිය ආරද්ධ වීරිය පිළිබඳව ඊට වඩා කරුණු කතා කරන්නේ නැහැ. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව සිහි කරන්න. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒදං බුද්ධානුශාසනං. ඔතන තියෙනවා පින්නතුනි තාම වැදගත් කාරණා තුනක්. ආරද්ධ වීරියට මග කියන. මේ ආරද්ධ වීරියෙන් සිදු කළ යුතු ක්‍රියාකාරකම් තුනක්. සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකර සිටින්නට අපි එකට වචනයක් කිව්වා අකුසල් දුරු කර ගන්නට. සියලු පව් නොකර ඉන්නට අපි වීරිය වඩන්නට ඕන. කුසලස්ස උපසම්පදා කුසල් උපදවා ගන්නට කුසල් රැස් කර ගන්නට අපි වීරිය කරන්නට ඕන. සචිත්ත පරියෝ දපනං කුසල් කොච්චර රැස් කරත් සචිත්ත පරියෝ දපනං තමන්ගේ ආත්ම සංයමය ඇති කරගත්තේ නැත්නම් ඒ හික්මීම ඇති කරගත්තේ නැත්නම් අපිට මේ සසර දුකෙන් අත මිදෙන්නට බෑ පින්වත්නි. සචිත්ත පරියෝ දපනං ආත්ම දමනය කරගන්නට තමන්ගේ හිත මෙල්ල කරගන්නට පාලනය කරගන්නට හික්මවා ගන්නට අපි වීරිය කරන්නට ඕන. සිත හික්මවනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දියෙන් අල්ලලා ගොඩ දාපු මාළුවෙක් වගේ නිතර සැලෙන සෙලවෙන දඟලන ගැහෙන සිතක් අපිට තියෙන. වාරිජෝව තලයේ කිට්ටු ඕක මොකද උබ්බතු. ඒ නිසා ආරද්ධ විරියෝ අපි වීරියෙන් කටයුතු කළ යුතුයි. ඒ කතා කළේ 7 වෙනි කාරණය.
අපි 8 වෙනි කාරණේට එනවා සන්තුට්ඨෝ හෝති. පුනජ පරම්භික්කවේ බික්ඛු සන්තුට්ඨෝ. සතුට අපේ ජීවිතේ ලැබිය යුතුම ධනයක්, ලැබිය යුතුම සැපයක්, සන්තුට්ටි පරමං ධනං, ලැබිය යුතුම ධනයක්. සතුට. සතුට අපිට ලැබෙන්න නම් පින්නතුනේ ලද දෙයින් සෑහෙන්නට ඕන. වර්තමානයේ බොහෝ දෙනෙකුට තියෙන්නේ අතෘප්තියක්, නොසෑහීමක්, මදී කියන හැඟීමක්. හැම දෙයකම ධනය, බලය, ඕනෑම දෙයක ලද දෙයින් සතුටු වීම සන්තුට්ටි. ලද දෙයින් සෑහෙන්නට පුළුවන් නම් එතන සතුටයි. එතනින් අදහස් කරන්නේ නෑ ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සෑහිලා නතර වෙන්න කියලා. ඔබට පුළුවන් උත්හාන වීරියෙන් කටයුතු කරන්න. හැබැයි අසීමිත අපේක්ෂා, මහිච්ඡතා කියලා වචනයක් බුදුදහමේ උගන්වනවා. මහිච්ඡතාවය. බුදුදහමේ උගන්වන්නේ මහිච්ඡතාවය එපා. මහිච්ඡතාවය ඔබේ ජීවිතයට බරක්. අල්පේජ්ජතා ඔබේ ජීවිතයට සැහැල්ලුවක්. එනිසා මෙතන මේ කියන්නේ සන්තුට්ටි කියලා කිව්වේ ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වෙන ගමන් උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරන්නට දහමේ මෙතනදම උගන්වපු වචන තියෙනවා. අපිට වීරිය ගැන කිව්වා, උත්සාහය ගැන කිව්වා. එනිසා අනලස්ව කටයුතු කරන හැටි කිව්වා. ඒ සියල්ල ඔබට අනුගමනය කරන්නට පුළුවන්. හැබැයි ලද දෙයින් සතුටු වෙන්නට පුරුදු වෙන්නට ඕන. සන්තුට්ටි පරමං ධනං කියලයි බුදුදහමේ උගන්වන්නේ. නමුත් ලෝකයා පින්නතුනි පෘථග්ජනයාගේ ස්වභාවය පිළිබඳවත් බුදුහාමුදුරුවෝ හොඳින් දන්නවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න කහාපන වස්සේන කොච්චර ලැබුණත් මදි අපේ මිනිස්සුන්ට. න කහාපන වස්සේන. කහවණු වැහි වැස්සත් ඇති කියන්නේ නැති තරම් නොසෑහීමකින් අතෘප්තියකින් අපි ජීවත් වෙන්නේ. කවදාවත් සතුටක් නැහැ එතකොට. ඇයි? හැමදාම මදි. හැමදාම ප්‍රමාණවත් නැහැ. හැමදාම සෑහීමක් නැහැ. කවදාවත් සතුටින් ඉඳලා නැහැ එතකොට. මොන දේ ලැබුණත්. සන්තුට්ඨෝ හෝති. සතුට අපේ ජීවිතයට අවශ්‍යම දෙයක්. පින්නතුනි හිතන්න අද බොහෝ මානසික ආතතීන් තියෙන ඉන්නවා. මේ මානසික ආතතිය, මේ මානසික පීඩාව, මේ මානසික සුවපත් බව නැතිකම මනස ලෙඩ වෙනවා විතරක් නෙවෙයි. කය ලෙඩ වෙන්නත් බලපානවා. වර්තමානයේ තියෙන බොහෝ රෝගයන්ට මූලය හොයාගෙන යනකොට මානසික ආතතිය මෙන්න මේ ආතතිය බලපානවා බොහෝ කායික මානසික රෝගී තත්ත්වයන්ට. එනිසා සන්තුට්ඨෝ සතුටු වෙන්න මොනවයින්ද? ලද දෙයින් සෑහෙන්න ඔබේ ජීවිතය සුවපත් කරගන්න. ඊළඟට අපි 9 වෙනි කාරණයට එනවා. 9 වෙනි කාරණය සතිමා හෝති. සති කියලා කියන්නේ සිහිය. සතිමා හෝති. සිහිය එහෙම නැත්නම් මානසික ඒකාග්‍රතාවය අපි ඇති කරගන්නට ඕනේ. ඒ තුල අනාථ භවෙන් මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. මානසික ඒකාග්‍රතාවයේ නැති වෙනකොට මොකද වෙන්නේ? සිහි කල්පනාව නැතුව යනවා. මනා වූ සිහි කල්පනාව නැති වෙනකොට මොකද වෙන්නේ? ජීවිතයේ අවුල් ගොඩක්, ගැටලු ගොඩක්. අමතක වීම හුඟක් දෙනකොට තියෙන රෝගයක්. ඇත්තටම පින්නතුනේ අමතක වීමට හේතු කීපයක් බලපාන්නට පුළුවන්. එකක්
වයෝවෘද්ධ භාවයට පත්වීමත් එක්ක අපේ ඉන්ද්‍රිය දුර්වලතාවයන්ට පත් වෙනවා. එතකොට බොහෝ දේ අමතක වෙන්නට පුළුවන් ස්වභාවයෙන්ම. ඒක රෝගයක් නෙවෙයි. ඒක අර දහමේ උගන්වන දි รา යෑම නිසා ඇතිවෙන දෙයක්. එහෙම නැත්නම් ක්ෂය වීම නිසා ඇතිවෙන දෙයක්. වයෝවෘද්ධ භාවය නිසාම ඇතිවෙන දෙයක්. හුඟක් අයට අමතක වීම තියෙනවා. ඒ ගැන කම්පා වෙන්නට එපා. ඒක තේරුම් ගන්න මට විතරක් නෙවෙයි මේ වයෝවෘද්ධ භාවයට පත් වෙන බොහෝ දෙනෙකුට මේ අමතක වීමේ ලක්ෂණය ඇති වෙනවා. ඒක ඔබට විතරක් ඇති වෙන අමුතු රෝගයක් නෙවෙයි. හැබැයි වයෝවෘද්ධ භාවයටත් වඩා බලපානවා පින්නතුනේ අමතක වීමට සිතේ නොසන්සුන්කම. සිතේ සුවපත් භාවයේ නැතිකම. සංඝාරව කියන බමුණා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කුඩා කාලයේ ගාථා ශ්ලෝක දහස් ගණනක් කටපාඩම් කරපු මට දැන් ගාථාවක් ශ්ලෝකයක් මතක තියාගන්න බෑ ස්වාමීනි කියලා. ඇයි මේ අමතක වීමට හේතුව කියලා. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සංඝාරව වමුණට පැහැදිලි කරනවා පංච නීවරණයන්ගෙන් ඔබ පිරීලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ දේවල් වලින් ඔබේ මනස පීඩාවටපත් වෙලා මනස සංසුන් නැහැ. සිත සුවපත් නැහැ. ඒ සිත නොසන්සුන් වීම නිසා චිත්ත ඒකාග්‍රතාවයේ නැති වෙනවා. මානසික ආතතියත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් කාලය වේගෙන් ගලා යනවා. අන්තිම කාරණේට අපි එනවා ඉක්මනටම පඤ්ඤවා හෝති. 10 වෙනි කාරණය අපි කතා කළා. පළවෙනි එක සීලවා හෝති සිල්වත් බව, ඒ වගේම බහුසුත බව, කල්යාණ මිත්‍රාශ්‍රය, සුවච බව, අනලස් බව, දහමට කැමැති බව, වීරිය, ඒ වගේම ලද දෙයින් සතුටු වීම, සිහිය සහ අන්තිම කාරණය ප්‍රඥාව. මේ මුලින් කියපු සියලු කාරණා පින්නතුනේ අර්ථවත් වෙන්නෙම ඵලදායී වෙන්නෙම ප්‍රඥාවත් මුසු වුණොත්මයි. ප්‍රඥාව මුසු නොවි අර එක කාරණයක්වත් සඵල වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා පඤ්ඤවා හෝති 10 වෙනි කාරණය අර සියලු කාරණාවලට ප්‍රධානයි. මේ ප්‍රඥාව අපේ ජීවිතේ නාත වෙන්නට අනාත භවෙන් මිදෙන්නට ඊටාම වැදගත්. ඒ නිසා පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස බුදුහාමුදුරෝ දේශනා කරනවා මගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටමයි බුද්ධිමතුන්ටමයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස දුප්ප්‍රඥයින්ට තේරුම් ගන්න ටිකක් අපහසුයි. ඒ නිසා බුද්ධිමත් වෙන්න. පඤ්ඤා බලං පඤ්ඤා ධනං පඤ්ඤා නරාණං රතනං ප්‍රඥාව පිළිබඳ විවිධ අර්ථකථන අටුවාවේ තියෙනවා. වැදගත්ම කාරණේ ප්‍රඥාව ලැබිය යුතුමයි. ලැබීමට නම් අනුගමනය කළ යුතු අභ්‍යාස තුනක් තියෙනවා. සුතමය පඤ්ඤා, ඒ වගේම චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා. භාවනා කරන්න නුවණ වැඩෙනවා. හොඳින් නැවත නැවත සිතන්න මෙනෙහි කරන්න නුවණ වැඩෙනවා. හොඳින් අහන්න කියවන්න නුවණ වැඩෙනවා. චින්තාමය පඤ්ඤා සිතීමෙන් නුවණ වැඩෙනවා. සුතමය පඤ්ඤා ඇසීම හා කියවීමෙන් ඔබට නුවණ වැඩෙනවා. භාවනාමය පඤ්ඤා භාවනා කිරීමෙන් නුවණ වැඩෙනවා. ප්‍රඥාව මේ නාත කාරණා 10න්ම ප්‍රබල කාරණයක් බව අමතක කරන්නට එපා. සනාතා භික්කවේ විහෙරත මහණෙනි සනාත වෙන්න, එහෙම නැත්නම් නාත වෙන්න, නාත ධර්ම 10 හොඳින් පුහුණු කරන්න. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට කළ ආමන්ත්‍රණය සවුලෝ සතුන්ටම ඒ ආමන්ත්‍රණය පොදුයි. ඔබ සියලු දෙනාටම අනවරාගික සසර ගමනේ අනාථ භාවයෙන් මිදී උතුම් වූ නාථ භාවයට පත්වෙන්නට මේ ධර්මය හේතු වාසනා වේවා. ධර්මාලෝකයෙන් ප්‍රඥාලෝකයෙන් ජීවිතාලෝකය ඔබට ලැබේවා. ඔබ සියලු දෙනාම නාථ තත්වයට පත්වේවා කියන උතුම් පැතුමෙන් නුවන්
මී මැඩුම මහතා සහ සචිත්‍ර සමරකෝන් මහතා අද මේ පින්කමේ උතුම් සැදැහැති දායකත්වයේ ලබා දෙනවා. නුවන් සහ සචිත්‍ර මහත්මා ඔබ දෙපළ මේ පින්කම සිද්ධ කරනකොට දූ දරුවෝ සම්බන්ධ වෙනවා. ඒ වගේම මුණුපුරු මිනිපිරියෝ ඉන්නවා නම් ඒ අයත් සම්බන්ධ වෙනවා. ඉතින් කැලණිය නුංගමුගොඩ ඉඳලයි මේ උතුම් පින්කමට ඔබ සම්බන්ධ වන්නේ. ආදරණීය පියාණන් වහන්සේට එහෙම නැත්නම් මුදලාලි මහත්මයා කවුද? එම්.ඩී. බැස්ටියන් මහත්මයා. එතුමාට සහ එම මැතිනියට පින් අනුමෝදන් කරන්න මේක අවස්ථාවක් කරගන්න. බැස්ටියන් මහතා පිළිබඳව අර්ථයක් තියෙනවා නැත්නම් වෙන නාමයක් සටහන් කරලා තියෙනවා ලොසින්ජර් මුදලාලි කියලා. ඉතින් එතුමා ඒ විදිහේ ව්‍යාපාරයක් ආරම්භ කරපු මුදලාලි මහත්මයෙක්. එතුමාටත් ඒ කියන්නේ බැස්ටියන් මහතාට සහ එම මැතිනිය ඇතුළු පවුලේ නමින් නැසීමේ පරලොව ගිය සියලුම ඥාතීන්ට හිතවතුන්ට පරලෝ සැපත් සියලු දෙනාටම මේ පින් ලැබේවා. ඒ අයගේ සසර ගමන සුවපත් කර ගනිත්වා. ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ නුවන් මහත්මයාට සචිත්‍ර මහත්මයාටත් දූ දරු හැම දෙනාටත් ඔබගේ සියලු පැතුමන් ඉටු කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. නිවනින් සැනසුමම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.